අයිබෝන් අද 2022 ජුනි 9 බ්‍රහස්පතින්දා මගේ මේ සෝදානම රුහුණ ජීයකු බේසික් මයික්‍රෝ ඉකොනොමික් තියරි අපි පන්තියේ දැනට කරමින් යන පාඩමේ කොටසක් සාකච්ඡා කරා. අපි දැනට සාකච්ඡා කරමින් ඉන්නේ තරංකාරී වෙනකොට රජයේ මැදිහත්වීම. අපි ගිය 6 වෙනිදා රජයේ මැදිහත් වී බදු පැනවීම. ඒ ආශ්‍රිත ගණන් ටික ඔක්කොම හැදුවා. අද අපි මාතෘකාව තරංකාරී වෙනකොට රජයේ මැදිහත් වී භාණ්ඩ හා සේවා සඳහා සහනාධාර පිරිනැමීම. නැත්නම් නිෂ්පාදන සහනාධාර පිරිනැමීම. අපි මාතෘකාව ලියා ගමු. තරංකාරී වෙළඳපොළට රජය මැදිහත් වී භාණ්ඩ හා සේවා මත නිෂ්පාදන සහනාධාරයක් පිරිනැමීම. නිෂ්පාදන සහනාධාරයක් පිරිනැමීම. තරංකාරී වෙළඳපොළට රජය මැදිහත් වී භාණ්ඩ හා සේවා මත නිෂ්පාදන සහනාධාරයක් පිරිනැමීම. තරංකාරී වෙළඳපොළට රජය මැදිහත් වෙලා මේ සහනාධාරයක් පිරිනමනවා කියන්නේ වෙළඳපොලේ නිෂ්පාදකීන් නිපදවා අලෙවි කරනු ලබන සෑම භාණ්ඩ ඒකකයකටම කිසියම් නිශ්චිත මුදලක් නිෂ්පාදකීන්ට පිරිනැමීම. එලෙස නිෂ්පාදකීන්ට කිසියම් නිශ්චිත මුදලක් පිරිනමන්න රජය මැදිහත් වෙන්නේ ඒ භාණ්ඩය වෙළඳපොළට වැඩිපුර නිෂ්පාදනය කළා ඉදිරිපත් කරන්න නැත්නම් ඒ භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය අධික මට්ටමක් යටතේ ඕන නිෂ්පාදනයට නොපෙළඹෙන අවස්ථාවේදී සහනාධාරයක් දීලා ඕගේ පිරිවැය අඩු කරලා නිෂ්පාදනයට පොළඹවන්න කොහොම වුණත් වෙළඳපොළට වැඩිපුර භාණ්ඩ සපයන්න නිෂ්පාදකයන් දිරිමත් කරන්න තමයි මේ සහනාධාරයක් පිරිනමන්නේ. මේ සහනාධාරයක් නිෂ්පාදන සහනාධාරයක් පිරිනමනකොට මූලිකව වෙන්නේ නිපදවන සෑම ඒකකයකටම කිසියම් නිශ්චිත මුදලක් නිෂ්පාදකයන් අතට ලැබෙනකොට අපි හිතමු 1000ක් නිපදවනවා කියලා. 1000ක් නිපදවන්න රුපියල් 20000ක් යනවා කියන්නේ. එක ඒකකයකට රුපියල් 5000 ගානේ රජයේ විසින් නිෂ්පාදකයන්ට පිරිනැමුවොත් ඒ 1000 නිෂ්පාදනය කරද්දී රුපියල් 5000ක් නිෂ්පාදකයන් ලැබෙනවා. ඇත්තම රුපියල් 5000ක් නිෂ්පාදනය ලැබෙනකොට 20000කින් රුපියල් 20000ක් වියදම් කළා කලින් දී කළ ඒකක 1000 දැන් එයාට ඇත්තෙම 15000කින් බිහි කරන්න පුළුවන්. ඒ රජයෙන් 5000ක් දෙන නිසා ඒ වාසිය එනවා. එතකොට උන්ට වැඩිපුර අතේ තියෙන සල්ලි තවත් භාණ්ඩ නිපදවන්න යොදන්න. ඒ තුල වෙන්නේ සැපයුම වැඩි වෙනවා. නිෂ්පාදන පිරිවැය අඩු වෙලා සැපයුම වැඩි වෙනවා. අපි ප්‍රස්ථාරිකව බෙදුවොත් වෙන්නේ මෙහෙම. මේ පළමු සමතුලිත තත්ත්වය ප්‍රමාණය qx මිල px ඉල්ලුම b සැපයුම s සමතුලිත මිල රාජ්‍ය වෙළඳපොළට මැදිහත් වෙන්න කලින් සමතුලිත මිල p1 සමතුලිත ප්‍රමාණය q1 රාජ්‍ය වෙළඳපොළට මැදිහත් වෙනවා. මැදිහත් වෙලා සහනාධාර පිරිනමනවා. සහනාධාර වලට සබ්සිඩිස් කියලා අපි කියනවා. සහනාධාර පිරිනමනවත් එක්කම අර දැන් මම කලින් පැහැදිලි කළ ආකාරයට යෙදුම් මිල ගණන් නැත්නම් නිෂ්පාදන පිරිවැය අඩු වෙලා සැපයුම වැඩි වෙනවා. සැපයුම වැඩි වෙනකොට ඒක සහනාධාරයක සමාන සිරස් දුරකින් යුතුව සැපයුම් වක්‍රය මෙන්න මේ ආකාරයට දකුණට විතැන්වෙනවා. S ධන S කියලා කියනවා. ඒ කියන්නේ සැපයුම් වක්‍රය සහනාධාර සහිත සබ්සිඩිස් සැපයුම් වක්‍රය දක්වන විතරයි. එතකොට වෙන්නේ මොකක්ද?
ඇත්තම වෙළඳපොලේ මිල අඩුවීමක් වෙනවා. මේ PB කියන්නේ price of buyer යනුම්කරු ගන්න මිල අඩු වෙනවා. ප්‍රමාණය මොකෝ වෙන්නේ වැඩි වෙනවා. මෙතින්දී මේ සැපයුම් වක්‍රයේ දකුණට විතර වෙන්නේ ඒක සහනාධාරයට සමාන සිරස් දුර. රුපියල් 5 නම් ඒක සහනාධාරය ඒ සැපයුම් වක්‍ර දෙක අතර සිරස් දුර රුපියල් 5යි. ඒක සහනාධාරය රුපියල් 7 නම් ඒ සැපයුම් වක්‍ර දෙක අතර සිරස් දුර රුපියල් 7යි. දැන් මෙතෙන්දී අපිට ඒ සැපයුම් වක්‍ර දෙක අතර සිරස් දුර ගන්න වෙන්නේ මෙන්න මෙතන. මේ අලුත් සමතුලිත ප්‍රමාණය මේ උඩට යනවා. මේ බලන්න මිල අඩු වුණා. නමුත් සැපයුම් කරුවල ලැබෙන සුද්ධ මිල PS බවට පත් වෙනවා. සැපයුම් කරුවල ලැබෙන මිල. කලින් අපි P1 යටතේ Q1 එකක් ගත්තා. දැන් අපි PB යටතේ Q2 එකක් ගන්නවා. දල වශයෙන් හිතන්නකො. කලින් අපි රුපියල් 20 යටතේ භාණ්ඩ 100ක් ගත්තා. රාජ්‍ය නිෂ්පාදකයාට රුපියල් 5ක් දුන්නම අපි 18 යටතේ 120ක් ගන්නවා. එතකොට මේ රුපියල් 5 දෙන්නේ කාටද? නිෂ්පාදකයාට. නිෂ්පාදකයාට සල්ලි දුන්නම භාණ්ඩේ මිල අඩු වෙනවා. ඒකට බලපානවා ඉල්ලුම් වක්‍ර ඉල්ලුම් නම්‍යතාවය සහ සැපයුම් වක්‍ර සැපයුම් නම්‍යතාවය. හැසිරි. අපි සරලව මේ සංකල්ප තේරුම් ගන්න P1 කියන්නේ රුපියල් 20. සහනාධාරයෙන් පස්සේ PB කියන්නේ රුපියල් 18. රුපියල් 2කින් අඩු වුණා. ඒ දෙක කාටද? පාරිභෝගිකයට අත්වන වාසිය. හැබැයි එයාගේ අතට ලැබෙන ඔක්කොම රුපියල් 23ක්. 23ක් කියලා කියන්නේ අපි දෙන 18යි, ඒ රජයෙන් දෙන 5යි 23ක්. ඒතකොට එයාට රුපියල් 3ක වාසියක් තියෙනවා. එතකොට මෙන්න මේ PSP එක කියන රුපියල් 3 වාසිය නිෂ්පාදකයට හිමි වෙන්නේ P1 PB කියන වාසිය පාරිභෝගිකයට හිමි වෙන්නේ. කොහොම හරි ඒක සහනාධාරයේ ප්‍රමාණය මෙන්න මේ දුරින් පෙන්නනවා. ඒක සහනාධාරය S පෙන්. ඒක අපිට මේ තුලින් ගණනක් හදන්න ගොඩනගා ගන්න පුළුවන්. මේ බලන්න ඒක සහනාධාරය S සමානයි PS වලින් PB අඩු කරනවා. PS වලින් අඩු කරනවා PB. PS කියන්නේ සැපයුම් කරු ලබන මිල, PB කියන්නේ ගැටුම් කරු ගෙවන මිල. මෙතන අපිට සැපයුම් කරු ලබන මිල PS සමානයි PS එන්නේ PB වලට S එකතු කරා. PB වලට එකතු කරනවා S. බද්ධති නම් අඩු කළා මතකද T. PB එන්නේ කොහොමද? PS වලින් S අඩු කරනවා. ඒ කියන්නේ ගැනුම් කරු ගෙවන මිල. ගැනුම් කරු ගෙවන මිල. PB සමානයි PS වලින් මේකෙන් අඩු කරනවා S. අපට අර බදු වලදී වගේ ගණන හදන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටික. බදු වලදී වගේ ගණන හදන්න අවශ්‍ය වෙන්නේ ටික. අපි එමුනම් සටහන් ලියාගෙන ගණනක් හදමු. මාතෘකාව තරංකාරී වෙළඳපොළ රජයේ මැදිහත්වී භාණ්ඩ හා සේවා මත නිෂ්පාදන සහනාධාරයක් පිරිනැමීම. මේ කියන්නේ නිෂ්පාදකින් ධෛර්යමත් කිරීමේ අරමුණින් රජය වෙළඳපොළට මැදිහත් වී
නිස්පාදකීන් නිපදවා අලෙවි කරනු ලබන නිස්පාදකීන් නිපදවා අලෙවි කරනු ලබන සෑම භාණ්ඩ ඒකයක් සඳහාම කිසියම් නිශ්චිත මුදලක් රජය විසින් නිෂ්පාදකීන්ට පිරිනැමීම නිෂ්පාදන සහනාධාරයක් ලෙස හඳුන්වයි. වෙනම ලියන්න. එහිදී නිෂ්පාදන පිරිවේ අඩු වී සැපයුම වැඩි වන අතර එය ඒකක සහනාධාරයට සමාන සිරස් දුරකින් යුතුව සැපයුම් වක්‍රය දකුණට විතැන්වීමකින් පෙන්නුම් කරයි. ඊළඟ රූලේ මුලින් ලියන්න. එය පහත ප්‍රස්ථාර සටහනින් පෙන්විය හැක. මාත් එක්ක අඳිමු ආයි ප්‍රස්ථාරේ. මේ ප්‍රස්ථාරයක් අඳිමු මේ විදිහට. මේ බලන්න මාත් එක්කම අඳිමු. මේ අක්ෂය අඳින්න, මේක අඳින්න, මේක qx කියලා දාන්න, මේක මූල අක්ෂ බිඳුව, මේක px, මේ ඉල්ලුම d, මේ සැපයුම s, මෙතන කැපෙන තැන සමතුලිත මිල p1, සමතුලිත ප්‍රමාණය q1, සමාදාරය දුන්නම සැපිනු වක්‍රය මේ ආකාරයෙන් දකුණට විතැන්වෙනවා ස්ථානස් කියලා. මේ මිල අඩු වෙනවා. ඒක අපි pb කියලා පෙන්නලා ඊතලෙකුත් දානවා අඩු වෙච්ච ප්‍රමාණය වැඩි වෙනවා q2 කියලා. වැඩි වෙච්ච ප්‍රමාණය ඊතලෙන් පෙන්නනවා. මේ සැපියුම් වක්‍ර දෙක අතර සිරස් දුර මේ විදිහට නව සමතුලිත ඉන්න උඩට පෙන්නනවා. ඒ මේ ටිකක් හමු වෙන්න ඕන නිසා. එතන පරණ සැපියුම් වක්‍රයෙන් අපි එනවා මිලාක්ෂයට. ඒකට අපි කියනවා ps කියලා. ps වල ඉඳලා pb දක්වා සගල වරණක් දාලා අපි මේක දානවා ඒකක සහනාධාරය. S කියලා subsidies වරහන් කරන්න. හරි මාත් එක්ක ප්‍රස්තාරය යන්න. දැන් අපි යටින් ලියන්න ප්‍රස්තාරක අනුව ඒකක සහනාධාරය S සමානයි
ඒක සානාධාරය S සමානයි PS ඍණ PB. PS ඍණ PB. සැපයුම් කරු ලබන මිල PS සමානයි. සැපයුම් කරු ලබන මිල PS සමානයි PB ධන S. PB ධන S. ගැනුම් කරු ගෙවන මිල PB සමානයි. ගැනුම් කරු ගෙවන මිල PB සමානයි. D පොඩිය කියන්නේ PS ඍණ S. PS ඍණ S. යටින් ලියන්න වෙනම ලියන්න මේ කොටු කරන්න යටි වෙනම ලියන්න එක සානාධාරයෙන් පසු මිල P1 සිට PB දක්වා මිල P1 සිට PB දක්වා මිල P1 සිට PB දක්වා අඩුවන අතර එය පාරිභෝගිකයාට හිමිවන ඒකක වාසියයි. ඒකකයකින් පාරිභෝගිකයට හිමිවන වාසිය ඒකක වාසියයි. ඉතිරි P1 PS P1 පොඩි කැලක් PS නිෂ්පාදකයාට හිමිවන ඒක වාසියයි. ඒ ටික ප්‍රමාණවත් බදු පාඩම අපි හරියට ඉගෙන ගත්තම ඒ ගණන් ටික හදුවම මේකත් ඒක අනිත් පැත්ත. අපි දැන් බලමු. දැන් අපිට වැදගත් වෙන්නේ ඇත්තෙම අර වෙළඳපොළ සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි කියලා දෙකක් තියෙනවානේ. ඒ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය දෙකම එකතු කරාට අපට පස්සේ ආර්ථික අතිරික්තය. ඒ ආර්ථික අතිරික්තය තමයි බද්දත් බලපෑවේ. ඒ ආර්ථික අතිරික්තය තමයි සහනාධාරයට බලපාන්නේ. වෙන අපි බලමු ඒක සහනාධාරයක සුභ සාධන ප්‍රතිපාක. ඊළඟ මාතෘකාව ඒක සහනාධාරයක සුභ සාධන ප්‍රතිපාක. ඒකක සහනාධාරයක සුභ සාධන ප්‍රතිපාක. මේ ටික අපිට අවශ්‍ය වෙනවා ගණන් ගන්න. ඒක සහනාධාරයක සුභ සාධන ප්‍රතිපාක. මේ බලන්න. මාතෘකාව ඒක සහනාධාරයක සුභ සාධන ප්‍රතිපාක. සුභ සාධන ප්‍රතිපාක. शुभ साधन प्रतीपाक මේ බලන්න මේ ප්‍රමාණය මිල වලක් ඇන්දද කමක් නැහැ. මේ ඉල්ලුම් වක්‍රය මේ සැපයුම් වක්‍රය සමතුලිත මිල සමතුලිත ප්‍රමාණය. මෙන්න මේ ආර්ථික අතිරික්තය පාරිභෝගික අතිරික්තය නිෂ්පාදිතය මේකට තමයි සහනාධාරය බලපාන්නේ. දැන් සහනාධාරයේදී සැපයුම් වක්‍රය ඇත්තෙම සැපයුම් වක්‍රය දකුණට විතැන්න එනකොට ඒ කියන්නේ යෙදවුම් මිල අඩු වෙලා නිෂ්පාදන පිළිවෙල අඩු වෙලා සැපයුම් වක්‍රය දකුණට විතැන්නකොට හොඳට මතක තියාගන්න මේ සැපයුම් වක්‍රය විතැන්නේ නැහැ මූල ලක්ෂ්‍යයට මෙහා. සැපයුම් වක්‍රය විතැන්නේ මූල ලක්ෂ්‍ය දක්වා හෝ ඊට උඩ දක්වා විතරයි. යම් ආකාරයක මූල ලක්ෂ්‍ය මේ පැත්තට විතැන්නුවොත් මෙන්න මේ විදිහට විතැන්නුවොත් මෙහෙම තියෙන සැපයුම් වක්‍රය මේ දක්වා පමණයි උඩින් විතැන්නේ. මෙහාට આવොත් මොකෝ වෙන්නේ? මෙහාට આવොත් වෙන්නේ සානාධාරයෙන් පස්සේ මේ බලන ප්‍රමාණය නොමිලේ දෙනවා.
ඒක නිසා ඒක තාර්කික නැහැ. න්‍යායාත්මකයි. න්‍යාය තුළ තියෙන පුළුවන්. නමුත් ප්‍රායෝගික නැහැ තාර්කිකද. ඒ නිසා මත තියාගන්න මේ සැපුම් වක්‍රේ විතන් කරද්දී මෙන්න මෙහෙම මූල ලක්ෂණ ගියක් කමක් නැහැ. අයි මූල ලක්ෂණ වලු මෙන්න නේද? S දාන S මිල මොකෝ වෙන්නේ? මිල අඩු වුණා. PB අර විදිහටම පෙන්නුවා. ප්‍රමාණය වැඩි වුණා. Q2 සැපියුම වැඩි සානාධාරත්වය. මේ නමුත් නිෂ්පාදකයාට අතට ලැබෙන මුදල TS මේ ටික මෙතන මේ ටික තමයි රජය දෙන්නේ නිෂ්පාදකයා. නමුත් මේ ටික පාරිභෝගිකයට වාසිය. දැන් ඔන්න බලමු අපි මේකට අකුරු දාලා බලමු. A B C D E F G H TH දැන් මෙතින්දී අපි ගත්තම මේ අකුර H හරි මේක H එතකොට මෙන්න මෙතන දිනනවා එක සහනාධාරයට පෙර පාරිභෝගික අතිරික්තය පාරි අති කෙටියෙන් ලියුවා හොඳයි පාරි අති CS කියලා ගන්න පුළුවන් consumer surplus පාරි අති AB ත්‍රිකෝණය A ධන B නිස් අති නිෂ්පාදන අතිරික්තය නිස් අති GH එක සහනාධාරයට පසු එක සහනාධාරයට පසු පස්සේ නිස් පාරි අති පාරිභෝගික අතිරික්තය මේ බල පාරි අති කියලා කෙටියෙන් ලියුවේ පාරිභෝගික අතිරික්තය දැන් අපි බාණ්ඩ මිලදී ගන්නේ මේ මිලට මෙච්චර ප්‍රමාණයක් එහෙනම් පාරිභෝගික අතිරික්තය වෙන්නේ මෙන්න මේ ටිකනේ මේ A B E F G නේ A කලින් තිබිච්ච B කලින් තිබිච්ච අලුතෙන් එනවා E F G E F G මේ ටික තමයි වාසිය මෙන්න මේ ටික තමයි වැඩියෙන් වාසිය නිෂ්පාදන අතිරික්තය කලින් තිබුණ GH දැන් නිෂ්පාදන මේ මිලක් ලැබෙනවනේ මෙන්න සැපියුමක් පින් වටවිච්ච ත්‍රිකෝණෙ BCGH නිස් අති BCGH හොඳට මතක තියාගන්න කලින් පාරිභෝගික අතිරික්තය මෙන්න දැන් පාරිභෝගික අතිරික්තය මේ ටික වැඩියෙන් අතුර වාසිය මේ ත්‍රිපීසිය මෙන්න කලින් නිෂ්පාදන අතිරික්තය මෙන්න දැන් නිෂ්පාදන අතිරික්තය මේ ටික කලින් ලැබිච්ච වාසිය BC මේ ටික පස්සේ ලැබිච්ච වාසිය මේ කලින් පාරිභෝගික නිෂ්පාදිතය GH අය බලන්න AB කලින් පාරිභෝගික අතිරික්තය අලුතින් ආවා EFG මේ GH කියන්නේ කලින් නිෂ්පාදන අතිරික්තය මේ ත්‍රිකෝණය අලුතින් ආවා BC BCGH රාජ්‍ය වියදම සහනාධාරය සඳහා රාජ්‍ය වියදම සහනාධාරය සඳහා රාජ්‍ය වියදම BCDEFG BCDEFG මෙන්න මේ ටික දැන් බලන්න රජයේ මෙච්චර වියදම් කරාම ඒ වියදමෙන් මේ ටික නිෂ්පාදකයට හම්බුනේ මේ ටික නිෂ්පාදිත හම්බුනේ මෙන්න මේ ත්‍රිකෝණය තමයි අහිමි වන සුබ සාධනය අහිමි වූ සුබ සාධනය D තවදුරටත් දැනගන්න ඕන නම් අපි යටින් ලියුවොත්
සහනාධාර නිසා පාරිභෝගිකයාට අත් වූ වාසිය කියන්නේ EFG. සහනාධාර නිසා නිෂ්පාදකයාට අත් වූ වාසිය BC. නිෂ්පාදකයාට අත් වූ වාසියයි පාරිභෝගිකයාට අත් වූ වාසියයි අහිමි වූ සුබ සාධනය තමයි රාජ්‍ය වියදම. මම ඔයාලට දැනගන්න මෙහින් කියන්නම් පාරිභෝගික සහනාධාරය නිසා පාරිභෝගිකයාට අත් වූ වාසිය EFG නිෂ්පාදකයාට අත් වූ වාසිය BC එහෙනම් මේක ලියන්න. මේක ලියන්න. දැන් පැහැදිලි මම හිතන මාත් එක ලියන්න නැති මේක ඇඳා මම ආයි පැහැදිලි කරන්නම්. බලන්න ඔයාලා ලියාගත්ත හරිද කියලා. ඒක සානාධාරයට පෙර පාරියති පාරිභෝග අතිරික්තය AB නිස් අති නිෂ්පාදිතය GH ඒක සානාධාර පසු පාරියති ABEFG නිස් අති BCGH අරවත් එක බලන්න සංසන්දනය සානාධාර සදා රාජ්‍ය වියදම BCDEFG අන්න බලන්නකො පාරිභෝගිකයාට අත් වූ වාසිය BC නිෂ්පාදකයාට අත් වූ වාසිය EFG අයිමි වෙච්ච කොටස D ඒ ඔක්කොම එකතු තමයි රාජ්‍ය වියදම කියන්නේ මේ තුනේම එකතු තමයි රාජ්‍ය වියදම කියන්නේ එහෙනම් මේක ලියන්න හරි දැන් අපි ගණනක් හදමු මම කොටස් ටික හදාගෙන යනවා ගණන දීලා ඒ කොටස් හදන ගමන්ම අපිත් හදාගන්න. එතන ලියන්න ගන්න. තරංකාරී ගණන ලියාගන්න. තරංකාරී වෙළඳපොළ වලට අදාළ තරංකාරී වෙළඳපොළකට අදාළ ඉල්ලුම සැපයුම් සමීකරණ පහත පරිදි සමීකරණ දෙක අපි ලියමු QD සමානයි 120 ඍණ 3p QS සමානයි ඍණ 20 ධන 4p QD සමානයි 120 ඍණ 3p QS සමානයි ඍණ 20 ධන 4p පළවෙනි කොටස එතන මෙහෙම ලියන්න. පහත දෑ ගණනය කරන්න. පළවෙනි කොටස සමතුලිත මිල හා ප්‍රමාණය. එක සමතුලිත මිල හා ප්‍රමාණය කියලා ගණනය කරමු අපි සමතුලිත මිල හා ප්‍රමාණය. ඒ අර්ථය ගණනය කරමු QD සමානයි QS 120 ඍණ 3p සමානයි ඍණ 20 ධන 4p ඍණ 20 මේ පැත්තට ගෙනාවම 140යි 3 ගෙනිච්චම අර පැත්තට 7p
P සමානයි 147න් බෙදුවම 20යි. P සමානයි සමතුලිත මිල සමානයි 20 නම් Q වගේ කියන්නේ සමතුලිත ප්‍රමාණය. Q කියන්නේ Q වගේ සමතුලිත ප්‍රමාණය. ඉල්ලුම් සමීකරණයට හෝ සැකසුම් සමීකරණයට ආදර්ශ ගන්නවා. අපි ඉල්ලුම් සමීකරණය 120 ඍණ 3යි P 120 ඍණ 3යි 20 120න් 3 වරක් 20 60යි අඩු කරාම 60ක් 60යි. සමතුලිත මිල 20යි ප්‍රමාණය 60යි. සමතුලිත මිල 20යි ප්‍රමාණය 60යි. දෙවෙනි දැන් මම මෙතනදී සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය සමතුලිත මිලේදී නිෂ්පාදන අතිරික්තය සමතුලිත මිලේදී ආර්ථික අතිරික්තය ඒව ගණනය කරන්නේ අපි ඒව සමතුලිතද ගණනය කරන්නේ. නිසා ඒවා අපි හදාදා ආයෙ ඉන්න අවශ්‍ය නැහැ. අපි එහා පාඩම් වලට යන්න ඕන නිසා. අපි එතකොට කෙලින්ම එන්නේ සහනාධාරක විග්‍රහය. සහනාධාරයෙන් පස්සේ සිදුවන තත්ත්වයන් තමයි අපි අහන්නේ. එන ලියන්න දෙවෙනි කොටස රාජ්‍ය මේ භාණ්ඩය මත රුපියල් 3.50ක සහනාධාරයක් පිරිනැමුවොත් සහනාධාරයෙන් පසු නව සමතුලිත මිල හා ප්‍රමාණය මෙන්න දෙවෙනි කොටස. දැන් Q එක මෙන්න හදන හැටි බලන්න. QD සමානයි QS 120 ඍණ 3යි PB සමානයි ඍණ 20 ධන 4යි PS. සහනාධාරයේ පිරිනමන්න කලින් නම් PB PS වලට සමානයි. ගැනුම් කරු ගෙවන මිල සැපයුම් කරුට ඒ විදිහටම ලැබෙනවා. මේ සහනාධාරයක් හෝ බද්දක් හෝ කොමන හෝ ආකාර රජය මැදිහත් වුණොත් ගැනුම් කරු ගෙවන මිල නෙමෙයි සැපයුම් කරු ලබන මිල දෙනවා. ඒ රජය වියදමක් දරලා හෝ ආදායමක් ලබන අවස්ථාවක් නිසා. හැබැයි අපි දන්නවා බද්දේදී මේ 120 ඍණ 3යි PB මේකත් PB එන විදිහට පදේ හදා ගන්න 120 ධන 4යි PS ලියන්න පුළුවන්. මතකද PS ලියුවේ අපි අර කලින් ප්‍රස්තාරේ කොටු ලියුවා. PS ලියුවේ PB ධන S කියලා. බදු නම් අඩු කරා. මතකනේ PB ඍණ තියෙන්නේ. මෙතන PB ධන S ඒ PB යටනේ තියෙන්නේ. S එකතු වුණාම PS. මේ PB ධන S කියන්නේ PS ම තමයි. දැන් ගලපන S එනකොට මේ බලන්න. 120 ඍණ 3යි PB සමානයි ඍණ 20 ධන 4යි PB ධන S වලට 3.50. අපි 120 ඍණ 3යි PB සමානයි ඍණ 20 ධන 4යි PB ධන 4 වරක් 3.50 14. 3.50 14 මේ 14 මේ 120න් ඉවත් වුණාම මේ 14 ධන 14 මේ ඍණ 20 මේකෙන් මේක ඉවත් වෙනකොට මෙතන ඍණ 6ක් එනවා. ඒ ඍණ 6 මේ පැත්තට එනකොට ධන 6යි 120 එකතු කිරීම 6යි අර පැත්තේ දැන් මෙතන PB මෙතන PB 4යි PB වලට එකතු කරන්න පුළුවන් 3යි PB. මේ පැත්තේ මේ පැත්තේ 7යි PB මේ පැත්තේ 126යි. දැන් දන්නවා PB සමානයි 126ට 7 ඒවා 12ට 7 ඒවා 1යි ඉතුරුයි 5ක් 56ට 8යි අන්න 18යි. නවමිල 18යි. කෙලින්ම සහනාධාරී බව අපට පැහැදිලි ඇයි මිල අඩු වෙන්නේ. රුපියල් 3.50ක් දෙනකොට අඩු වෙන රුපියල් 2. අර දෙක අපිට ලැබුණා වාසිය. එහෙනම් අපි බලමු PB සමානයි 18 නම් 9 Q වගේ. ඔකනේ අහන්නේ.
QD සමානයි 120 ඍණ 3යි PB 120 ඍණ 3යි 18 18 ඒව 3ක් 54යි 120න් 54ක් අඩු කරාම 66 ආයි බලමු 18 වරක් 3 54යි 120න් 54ක් අඩු කරාම 66 හරි වැරදුනොත් අනිත් කොටස් වල දෙන නිසා හරි මාත් එක හදාගන්න ඇති දැන් අපි පිළිසෙමු තුන්වෙනි කොටස විභාගෙ දෙන්නේ නැහැ හුරු වෙන්න ඕන නිසා අපි විභාගෙ දුන්නට අපි අඳින්න වෙනවා ඒ කියන්නේ සහනාධාරී බලපෑම ප්‍රස්ථාරිකව දැක්වීම තුන්වෙනි කියන්නේ සහනාධාරී බලපෑම ප්‍රස්ථාරිකව දැක්වීම ඒ උඩින් කියලා දියෝනේ ගණනය කරන්න කියන නිසා තුන්වෙනි කොටස සහනාධාරී බලපෑම ප්‍රස්ථාරිකව දැක්වීම මේ ප්‍රස්ථාරිකව දැක්වීම මේක විභාගෙ දෙන්නේ අපට ඇඳගන්න වෙනවා මේ බලන්න මේ qx මේ බිඳුවයි මේ px මෙන්න ඉල්ලුම් වක්‍රය අපි දන්නවා 120යි 120 තුනෙන් බෙදුවම උතර 4 එනවා 120 ඍණ 3යි p නේ 120 තුනෙන් බෙදුවම 4 මෙතන ඍණ 20යි ඍණ 20 4න් බෙදුවම 5යි මෙතන 5යි මෙන්න S අපි දන්නවා අපිත් එක හිටපු අය දන්නවා මේවා. මම දන්න මේ දෙක අඳින්න පුළුවන්. දැන් අපි දන්නවා 20 දී 60යි අපට ආවේ. 20 දී ආවේ 60යි. 60යි. දැන් සානාධාරයෙන් පස්සේ හැපුවක් දක්වන්න හිතන්නේ. කටුවට අඳින්නේ අපි S දාල S නේ. මිල අපි දන්නවා අඩු 9 මිල අඩු කී 18යි. ප්‍රමාණය වැඩි වුණා 66 දක්වා. ඔයාලා දන්නවා රුපියල් 20 තිබිච්ච භාණ්ඩයට 3.50ක සහනාධාරයක් දුන්නාම දෙකකින් අඩු වෙනවා නම් මෙතන ඉඳලා උඩට ගියාට පස්සේ දෙකයි අඩු වෙන්නේ. එහෙනම් තව 1.50ක් උඩ තියෙනවා. එහෙනම් මෙතන 21.50ක් වෙනවා. 21.50. ඒ PS නේ රුපියල් දෙකකින් අඩු වෙලා ඒ 3.50ක් ලැබෙනවනේ කාටද? නිෂ්පාදකයට. ඉතල රුපියල් 2යි තව 1.50ක් ලැබෙනවා. ඒක නේ උඹට ගිහින්. ඒතර මේ දුර තමයි 3.50. හරි 18යි 21යි අතර 3.50. ඔක අපිට ඇඳ ගන්න වෙනවා. තුන්වෙනි කොටසක් හරි. ඒක ඇඳ ගන්න. හතරවෙනි කොටස. සහනාධාරයෙන් පසු පාරිභෝගික අතිරික්තය. සහනාධාරයෙන් පසු පාරිභෝගික අතිරික්තය. 4 පාරියාපි සමානයි මෙන්න මේ ටිකනේ. මේ ටික. අර ඉංග්‍රීසි අකුරු එක බලන්න සුභසාධක ප්‍රතිපාක සූත්‍ර මෙන්න මේ ටික තියෙන්නේ. A B E F D කියලා ඇත්ත මෙන්න මේ ටික තියෙන්නේ. අපි සූත්‍රය ලියුවොත් සූත්‍රය විභාගය අවශ්‍ය නැහැ ප්‍රස්තාරය යන්න. සූත්‍රය ලියුවොත් මෙතන ලියන්නේ උපරිම ඉල්ලුම් මිල. උපරිම ඉල්ලුම් මිල. මෙතන ලියන්නේ නව සමතුලිත මිල. නව සම මිල. right මේ දෙක. මේ නව සමතුලිත ප්‍රමාණය වැඩි කරනවා. නව සම ප්‍රමාණය සමස්ත බෙදන දෙකෙන් උපරිම ඉල්ලුම 40යි නව සමතුලිත මිල 18යි වැඩි කළා 66යි බෙදුවා දෙකෙන් මෙතන 22යි මෙතන 66 දෙකෙන් බෙදුවම 33යි
33 එවන අපට එන මොකද්ද 33 වැඩි කරනවා 22කින් දෙවරක් 3 6යි දෙවරක් 3 6යි දෙවරක් 3 6යි දෙවරක් 3 6යි මෙතන 6යි 6 6 12 දෙක එකක් දෙක මෙතන 726 හදාගන්න 726 හතරවෙනි කොටස අපි කරේ පාරිභෝගික අතිරික්තය එවැ සමානතරයෙන් පස්සේ මේ පස්වෙනි කොටස හැම කොටසක්ම මම හදනවා පස්වෙනි කොටස පහ ලියන්න සහනාධාරයෙන් පසු පාරිභෝගික අතිරික්තයේ වැඩිවීම සහනාධාරයෙන් පසු පාරිභෝගික අතිරික්තයේ වැඩිවීම පාරිභෝගික අතිරික්තයේ වැඩිවීම කියනකොට පාරි අති ගැටියෙන් කියන්නේ වැඩිවීම ඇත්තෙන්ම ඒක හොයන්නේ මේ 726 කියන්නේ මේ ත්‍රිකෝණනේ කලින් ත්‍රිකෝණේ මේකෙන් මේක අඩු කරා මෙන්න මේ ටිකේ අපි මෙතින්දි මේ ටිකේ මේකේ ත්‍රිපීසියම වර්ගඵලය හෙවුවනම් හරි පාරිභෝගික අතිරික්තයේ වැඩිවීම මෙන්න මේ ටිකනේ අපි මෙතන මේ ටික මේ සමාන්තර පාත් දෙකේ එකතුව මේකේ ඉඳලා මෙතන ඉඳලා මෙතෙන්ට දුර 66යි මෙතන ඉඳලා මෙතෙන්ට දුර 60යි එහෙනම් අපි 66 එකතු කරනවා 60 මෙන්න මේ ත්‍රිපීසිය වැඩි කරනවා මේ දුර දෙකයි බෙදන දෙකෙන් ඇත්තෙන්ම මෙතන අපි දෙකට දෙකක් වුණාම 126යි පාරිභෝගික අතිරික්තයේ වැඩිවීම මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිපිසිය මම අඳුර කරොත් මෙන්න මේ ඔන්න පාරි අති වැඩිවීම ඒක හොයන්න පුළුවන් මේ සමස්ත ත්‍රිකෝණය හොයලා මේ 726න් මේ ටික අඩු කරා නම් හරි හයවෙනි කොටස සානාධාරයෙන් පසු නිෂ්පාදන අතිරික්තය බලන්න කලින් එකේ ඉංග්‍රීසි අකුරු ටික මෙන්න මේකනේ BCGH නම් කිව්වේ මෙන්න මේ ටික. එමුනම් 21.50න් අඩු කරන 5ක් 21.50න් අඩු කරා 5ක් මේ දුර ආවා. මේ දුර ගත්තා 66 මේ පාඩේ 66 විදුව දෙකේ 21.50න් 5ක් අඩු කරාට පස්සේ 21.50න් 5ක් අඩු කරාට පස්සේ 7.50යි 11න් 5ක් 6යි 16.50 දැන් මෙතන 16.50 මෙතන බෙදුවම දෙකෙන් 33 අපි ගණන හදද්දී මෙන්න මේ විදිහට ගන්න වෙනවා 16.50 වැඩි කරමු 33 3 අරක් බිංදුව බිංදුවයි 3 අරක් පහ පාවලෙන් පහ එකක් ඇතුලේ 3 අරක් 6 18යි 19යි 3 අරක් 1 3 ඒකම තමයි 3950 මිනිස් මෙතන බිංදුවයි 5යි 9යි 5යි 14න් 4 එකක් ඇතුලේ එක මෙතෙන්ද 4යි 13යි 13න් 3 එකක් ඇතුලේ මෙතන 4යි දශම ස්ථාන දෙක වෙන් කරාම 334.50 පළවෙනි ගණන නිසා මම ඔන්න කොටස හැදුවා ඔක්කොම ටික දැන් කොහොමද පාස් පේපර්
අභ්‍යන්තර පේපර් ආදර්ශ ප්‍රශ්න කතා කරද්දී ඔය හැම කොටසක්ම කතා කරන්නේ නැහැ. පොඩි පොඩි කොටස් තමයි වගෙන් එන්නේ. ඒකට මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. right එක ඉන්ටර්මීඩියට් මයික්‍රෝ ඉකොනොමික් තියරි වල මේවා වෙනස් සමීකරණ ස්වභාවයෙන් එනවා. ඒ නිසා අපිට මේ කොටස් මග හරින්න බෑ. එතකොට බලමු අපි හත්වෙනි කොටස සමානාධාරයෙන් පසු නිෂ්පාදන අතිරික්තයේ වෙනස. සමානාධාරයෙන් පසු නිෂ්පාදන අතිරික්තයේ වෙනස. නිස් අති වෙනස. නැත්නම් නිස් අති වැඩිවීම. නිස් අති වැඩිවීම. මෙන්න මේ පටිය. මේක අපි ට්‍රිපීසියමක් වෙන්නේ. අපි මේකට ගත්තොත් 66 එකතු කිරීම 60 වැඩි කිරීම මේ දුර 1.50යි 1.50 බෙදීම 2 මෙතන 126 දෙකෙන් බෙදුවම 63 වැඩි කරනවා 1.50යි 63 වැඩි කරනවා 1.50යි බිඳුව 15.45න් 4ක් ඉතුරු 15.6 දශම ස්ථානයක් වෙන් කළ හැකි දශම ස්ථාන දෙකක් වෙන් කළ හැකි 94.50 තව ක්‍රමයකට හොයන්න පුළුවන් කලින් නිෂ්පාදන අතිරික්තයක් හොයලා පස්සේකින් වෙනස බැලුවට පස්සේ 94.50 එනවා. හත්වෙනි කොටස අටවෙනි කොටස සහනාධාර සඳහා රාජ්‍ය වියදම රාජ්‍ය වියදම කියන්නේ ඒක සහනාධාරය වැඩි කරනවා මේ දුර නව සමතුලිත ප්‍රමාණය 3.50 ඒක සහනාධාරය වැඩි කරලා කීයද 66 වැඩි කරනවා 3.50 බිඳුවයි පස්සරක් 6 තිහින් බිඳුව 3ක් ඉතුරුයි පස්සරක් 6 30යි 3යි 33 තුන්වරක් 6 18න් 8 එකක් ඉතුරුයි තුන්වරක් 6 18යි 1යි 19 බිඳුවයි 8යි 3යි 11න් එකක් ඉතුරුයි ඒක මෙතෙන්ද 10යි 13න් 3 2යි දශම ස්ථාන දෙකක් වෙන් වෙන්න ඕන 231 රාජ්‍ය වියදම ඒක සමානාධාරය වැඩි කිරීම නව සමතුලිත ප්‍රමාණය 3.50 වැඩි කිරීම 66 231 තව එක කොටසයි තියෙන්නේ නවවෙනි කොටස මොකද අහිමි වෙන සුබ සාධනය මෙන්න මේ ත්‍රිකෝණය අහිමි වූ සුබ සාධනය නවවෙනි කොටස අහිමි වූ සුබ සාධනය මේ ත්‍රිකෝණය අපි ඒක ගන්නේ ඒක සහනාධාරය වැඩි කිරීම අලෙවි ප්‍රමාණ වෙනස බෙදීම 2
ඒ කියන්නේ 3.50 මේ දුර 3.50 වැඩි කරනවා 66න් අඩු කරනවා 60ක් බෙදනවා දෙකෙන් මෙතන එනවා අපිට 3.50 මෙතන 6යි 6 දෙකකින් බෙදුවම 3යි අපිට එනවා 10යි 750 අහිමින සුබ සාධනේ 10යි 750 අහිමින සුබ සාධනේ 10යි 750 හදාගන්න මේ කොටස් 9ම මෙන්න මේ ගණන ඇසුරින් හදන්න ඒ මම විභාග ගණන් බාහිර විභාග පේපර් වල ගණන් අභ්‍යන්තර පේපර්ස් වල ගණන් ආදර්ශ ගණන් මොකුත් දෙන්නේ නැහැ මම වෙනම සෑම පාඩමකම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න පටන් ගන්නවා මේ මාසයේ අන්තිමේ එතකොට මේ සෑම වර්ගයකම ගණන් හදාගෙන යනවා මගේ මේ උත්සාහය ඔයාලා පාඩම් ටික අවසන් කරන්න. තව එක පාඩමක් අපිට තියෙනනේ. පිරිවෙන් පාඩම. ඒක අපි අවසන් කරන්න ඕන මම ගණන් ටික හදාගෙන යනවා. ඒ නිසා ඔයාලට මේ ගණන හුරු වෙන්න මෙන්න මේ ගණන හදලා මේ කොටස් ටිකම තමයි ගණන හදලා බලන WhatsApp කරන්න. හැබැයි මෙහෙම කිව්වට බොහෝ දෙනෙක් කරන්නේ 3-4 දෙනෙක් විතරක් කරනවා. මෙන්න ඉල්ලුම් සමීකරණය. අනුමරින 3යි p බදු වලට දුන්නාද කොහෙද? QS සමාන ඍණ 10 ධන 2යි p. සහනාධාරය S දෙවෙනි කොටසට අදාළයි. එතකොට මේක ලියන්න සහනාධාරයේ S රුපියල් 5යි. අර කොටස් ටික හදන්න. අර ගණනේ අර අපි දැන් කලින් මං හැදුව ගණනෙම කොටස් 9 ඒ විදිහට ලියාගෙන හදන්න. ඔය ටික 12. ඒකේ දෙවෙනි කොටස තමයි සහනාධාරය S රුපියල් 5යි. මේ දෙන්නේ ගණන හුරු වෙන්නේ. මම විභාග ප්‍රශ්න ටික හදද්දී ඒ කියන්නේ ওই විදිහට කොටස් පිළිවෙලට අහන්නේ නැහැ කොටස් 3ක් හෝ 4ක් අහන්න. මම හිතන්නේ ඔයාලට එකම ගණනේ බදුත් දෙයි සහනාධාරයක් දෙයි මිල පාලනයක් දෙයි. එහෙනම් මම ඔයාලට මේ සහනාධාරය අවසන් කරන සහනාධාරයේ වාසිය පාරිභෝගිකය හා නිෂ්පාදක අතර බෙදලා යන්නේ සහනාධාරයේ වාසිය පාරිභෝගිකය හා නිෂ්පාදක අතර බෙදලා යන්නේ ඒ භාණ්ඩයේ තියෙන මිලීලුන් නම්‍යතාවය හා සැපුම් නම්‍යතාවයේ ස්වභාවය. අර බදුවලදී වගේම තමයි වැඩි වාසි ලබන්නේ අනම්‍ය පාර්ශ්වය. අපි ඒ පස්තාර ටික අපිට කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ පස්තාර වලට වැඩි ඉලක්කයක් කරන්නේ නැහැ. නැත්තේ අර ත්‍රිපීසියමක වර්ගඵලය තමයි පාරිභෝගිකත්වල වාසිය හා නිෂ්පාදකත්ව වාසිය. අර බදු වලට සාරාංශ වගුවක් දුන්නේ. ආන්නේ වගුම තමයි ඔයාලට සාරාංශ වගුවකට දෙන්න වෙන්නේ. අපි මෙහෙම කිව්වොත් ඉල්ලුම අනම්‍ය සැපයුම නම්‍ය භාණ්ඩයක් මත සහනාධාරයක් දුන්නොත් ඉල්ලුම අනම්‍ය සැපයුම නම්‍ය භාණ්ඩයක් මත සහනාධාරයක් දුන්නොත් සහනාධාරයේ වැඩි වාසි ලබන්නේ පාරිභෝගිකය. අනම්‍ය පාර්ශ්වය. යටින් මෙහෙම ලියා ගන්න සහනාධාරයක වාසි
සානාධාරික වාසිය පාරිභෝගිකය හා නිෂ්පාදකය අතර බෙදියන්නේ සහනාධාරයේ ලබා දෙන භාණ්ඩයට ඇති මිලිල්ලුම් නම්‍යතාවය හා සැපියුම් නම්‍යතාවයේ ස්වභාවය මතයි. එහිදී සහනාධාරයේ වැඩි වාසි හිමිවන්නේ සෑම විටම අනම්‍ය පාර්ශ්වයටයි. අනම්‍යතාවයේ වැඩි පාර්ශ්වයටයි. සෑම විටම අනම්‍යතාවයේ වැඩි පාර්ශ්වයටයි. උදාහරණ ඉල්ලුම අනම්‍ය හා සැපියුම නම්‍ය භාණ්ඩයක් සඳහා රජය ඒක සහනාධාරයක් පිරිනැමුවොත් සහනාධාරයේ වැඩි වාසි හිමිවන්නේ පාරිභෝගිකයට. ලබන දැන් අපි සහනාධාරය හරි ලබන සෞන්දර්ය කලින් දැන් අද අපි 9 වෙනිදා ලබන සෞන්දර්ය කලින් උපරිම මිල පාලනයයි අවම මිල පාලනයයි ආශ්‍රිතව රෙකෝඩින් දෙකක් මම ඔයාලට දෙනවා. ඔයාලා කරන්න ඕනේ ඇත්තම රෙකෝඩින් එක ලැබිලා පැය 24ක් ඇතුළත ඒක අහන්න ඕනේ. අදාළ නෝට් එක සටහන් කර ගන්න ඕනේ. මම එතකොට ලබන සෞන්දර්ය 13 වෙනිදා ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ නිෂ්පාදන හා පිරිවැනියයි. එදා ඔයාලගේ කැමැත්ත මත පොය දවසත් අපි භාවිතා කරනවා ඔයාලගේ කැමැත්ත මත. ඒ නිසා 13 වෙනිදා අපි අලුත් පාඩමට යනවා. ඊට කලින් මම රෙකෝඩින් දෙකක් දානවා. එතකොට මේ ගෲප් එකේ ඉන්න අය ජුනි ගෲප් එකට එකතු වෙන්න බලන්න. පොයයින් පසු මේ ගෲප් එක ඉවත් කරනවා. එතකොට ජුනි ගෲප් එකේ තමයි ඔයාලා ඉන්නේ. මොකද අපි ජුනි මාසය තුල සියලු විෂය කොටස් අවසන් කරන්න ඕන. ඔයාලගේ විශ්වවිද්‍යාල ප්‍රතිපෝෂක අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ජූලි 15 වෙනිදා. අපිත් එතකොට ඊට කලින් අවසන් කරලා ඔයාලට හැම පාඩමෙම ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න ඕන. ඒකයි බලාපොරොත්තු. තව ජූලි මාසයේ විතරයි ඔයාලට ඒ කාල සීමාවෙන් පස්සේ ඔයාලට එන්නේ දෙවෙනි සෙමිස්ටර් එක්සෑම් එක පස්සේ. හරියන අපි අදට මේ ගානෙන් නතර කරමු. හෙට රෙකෝඩින් එකේදී හමු වෙමු. අයිබෝ.